දැන් එතකොට මාතෘකාව පැස්කල් ප්‍රෝග්‍රෑමින් කියලා. පැස්කල් ප්‍රෝග්‍රෑමින් කියන මාතෘකාව ලියන්න. කියලා දැන් එතකොට මේ පැස්කල් කියන මේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක ගොඩක් අරන්න මේ ලැන්ග්වේජ් එක. හරි. පැස්කල් කියන ප්‍රෝග්‍රෑම් ලැන්ග්වේජ් එක අපි දැන් ඉස්සරහට කතා කරනවා පැස්කල් කියන්නේ ඉම්පෙරටිව් and procedural programming language. procedural කියන්නේ මොකද්ද imperative මොකද්ද කියන එක මේ පාඩමේ අන්තිමට කතා කරන්න ඕනේ. PQ එක කතා කරනවා. එතකොට මේ පැස්කල් කියන ලැන්ග්වේජ් එක මේ ඩිසයින් කරලා තියෙන මෙන්න මෙයා. මේ නිකලස් වර්ඩ් at the Technical Institute of Storage, Switzerland. 1970 වගේ තමයි මේ පැස්කල් කියන ලැන්ග්වේජ් එක යා මේ ඩිසයින් කරලා තියෙන්නේ. එතකොට විශේෂයෙන් යා මේ අර කියනවා මේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක හදද්දී follow කරලා තියෙන good programming technique. programming practice follow කරන්න පුළුවන් ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් විදිහට තමයි යා පැස්කල් එක මේ introduce කරලා හදලා තියෙන්නේ. දැන් අපි දැන් ඔයගොල්ලෝ බලුවොත් සූඩෝ කෝඩ් ලියලා සූඩෝ කෝඩ් එක ඔයගොල්ලෝ පැස්කල් වලට හරවද්දී ඔයාලට තේරෙයි සූඩෝ කෝඩ් එක ගොඩක් දුරට සමානයි. ඒ කියන්නේ පැස්කල් එක ගොඩක් දුරට සමානයි සූඩෝ කෝඩ් වලටම වගේ. ළඟම වගේ යන්නේ. කියන්නේ ගොඩක් අර මේ ප්‍රෝග්‍රෑමින් පටන් ගන්න ප්‍රෝග්‍රෑමින් ඉගෙන ගන්නම කට්ටියට ගොඩක් රෙකමන්ඩ් කරන මේ ලැන්ග්වේජ් එකක් තමයි පැස්කල් කියලා කියන්නේ. එතකොට මේ දැන් ඔය පැස්කල් කියන මේ ලැන්ග්වේජ් එක පැස්කල් කියන නම ඇවිල්ලා තියෙන්නේ මේ 1600 ගණන් වල ඉඳපු මේ විද්‍යාඥයෙක් ප්‍රංශ ගණිතඥයෙක් සහ විද්‍යාඥයෙක් වන මේ බ්ලේස් පැස්කල් කියන විද්‍යාඥයාට එයාට ගෞරවය පිණිස තමයි මේක මේ පැස්කල් කියලා නම් කරලා තියෙන්නේ. හරි. පැස්කල් ප්‍රෝග්‍රෑමින් කියලා ඔයගොල්ලෝ ලියුවානේ. ලියලා පල්ලෙහෙන් ලියන්න. Pascal is ලියන්න මම ස්ක්‍රීන් එක දාන්නම් ස්ක්‍රීන් ෂෙයා කරලා තියෙන්නේ ලියන්න Pascal is an imperative and procedural programming language. Pascal is imperative and procedural programming language. Designed by Nicholas Wirth. In the early 1970s. point මේක ඔයාලගේ බේසික් නොලෙජ් කරනවා කියන්නේ. හරි. පැස්කල් කියලා කියන්නේ ඔය 1970 ගණන් වල වගේ නිකලස් වර්ත් කියන විද්‍යාඥයා හදපු ලැන්ග්වේජ් එකක්. හරි. පැස්කල්ගේ නම ඇවිල්ලා තියෙන්නේ මේ පරණ විද්‍යාඥයෙකු නමකට ගෞරවයක් විදිහට තමයි ඒක පැස්කල් කියලා නම් කරලා තියෙන්නේ. හරි. දැන් එතකොට මේ පැස්කල් පාවිච්චි කළා අර තියෙන software මොනවද කොට බලමු. දැන් අපි මේ ඉගෙන ගන්න programming language එක ඇත්තම real life වල පාවිච්චි වෙන එක. දැන් මම search කරා web එකේ popular application recommending Pascal. දැන් මෙතන list එකක් තියෙනවා මේ software developer කෙනෙක් දාපු එක. මෙන්න මේ ලිස්ට් එකෙන් දන්න software එකක් තියෙනවා බලන්න. ස්ක්‍රීන් එක පේනවද? පේනව නේද? මෙතනින් එක software එකක් හරි දානවා. double total command FL Studio. Yes. හරි. FL Studio ගොඩක් කටි දැනගන්න ඕන මියුසික් පැත්ත ගන්න. FL Studio කියලා කියන්නේ
අර මියුසික් පැක් හදන්න පුළුවන් software එක. එතකොට මේ software එක හොඳේ. මේ FL Studio කියන software එක මේ Pascal වලින් ලියපු software එකක්. මෙන්න මෙයා. මේක මේ sound track හදන්න මේ පුළුවන් software එකක්. FL Studio. දන්න කට්ටිය දන්නවා ඇති නැති හරි. මේ වගේ software ගොඩක් තියෙනවා. හොඳේ. දැන් AMP එක channel දන්නවා කියලා දාලා තියෙනවා. හොඳේ. Cheat engine. හරි. Guitar Pro. මේක සුපිරි software එකක්. කරලා බලන්න හොයලා බලන්න. මේවා Pascal වලින් ලියපු. තව තියෙනවා. gameplay shop. Timeless USB wireless scan. Skype වල UI එකත් Pascal වලින් තමයි ලියලා තියෙන්නේ. wow. මේ එතකොට අන්න ඒ වගේ capacity එකක් තියෙන software එකක්. හරි ඔයගොල්ලෝ ලියන්න ඊළඟ පොයින්ට් එක දෙන්න ලියන්න Pascal program ඔයාලා පොතේ පටන් ගන්න මෙතන මේ identifiers වලින්ද ඔයාලගේ පොතේ පටන් ගන්න තියෙන්නේ මේ හරි අපි ඊට කලින් දැන් අපි Pascal program එකක් ගත්තාම Pascal program එකක් අපි ලියන විදියක් තියෙනවා. ලියන ස්ටයිල් එකක් රටාවක් තියෙනවා. එතකොට දැන් ඕනෑම Pascal program එකක් ගත්තාම මෙන්න මේ රටාව. මෙන්න මේ රටාව අපි follow කරන්න ඕන. මේක තමයි නීතිය. හරියට අපි අර HTML වල අපිට HTML ලියද්දී මතකනේ අපි HTML open කරා close කරා ඒ ඇතුලේ head එකක් එනවා body එකක් එනවා නේ head open කරා head close කරා ආයෙ body open කරා body close කරා හරිද එතකොට head එක ඇතුලේ එන්න ඕන ඒවා ටික title ඒවා ටික එනවා body එක ඇතුලේ තමයි අපි page එකේ පේන ඒවා ටික ලියන්නේ අන්න ඒ වගේම මේ මෙතනක් තියෙනවා මේ Pascal program එකක් අපි ලියන්න ඕන නීතියක් තියෙනවා හොඳයි එතකොට Pascal program එක ගත්තාම මෙන්න මේ කොටස් ටික අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. හරි? අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. අනිවාර්යෙන් කියන්නේ මේ කොටස් තියෙනවනේ මෙන්න මේ විදිය ෆලෝ කරන්න ඕන. හරි? එතකොට හැම වෙලේම ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නෙ මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම ප්‍රෝග්‍රෑම් කියලා තමයි Pascal ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න. ප්‍රෝග්‍රෑම් කියලා ලියලා ඒක ඉස්සරහෙන් අපි මේ ලියන ප්‍රෝග්‍රෑම් එකේ නම ලියන්න ඕන. ප්‍රෝග්‍රෑම් නේම් එක. හොඳයි. මෙතෙන්ට එන්නේ මෙතෙන්ට එන්නේ ප්‍රෝග්‍රෑම් නේම් එක. ඊට පස්සේ මෙහෙම සෙමිකෝලන් එකක් එන්න ඕන. නම ඉවර වුණාට පස්සේ සෙමිකෝලන් එකක් එන්න ඕන. හොඳයි. දැන් අපි ඉස්සරහට බලමු මේ ප්‍රෝග්‍රෑම් එකට අපි නමක් දෙන්න මොන විදියටද කියලා. හොඳයි. ප්‍රෝග්‍රෑම් එකේ නමක් අපි සාමාන්‍යයෙන් ලියන්නේ කොහොමද කියලා අපි බලන්න ඕන. මේ මෙතන මේ identifiers කියලා මේ තියෙන්නේ අන්න ඒවා තමයි. හොඳයි. මේකේ identifiers term used to represent a variable constant or program. හොඳයි. එක්ක variable එක නමක් දෙන්නේ constant එක නමක් දෙන්නේ program එක නමක් දෙන්නේ මෙන්න මේ විදියට. හොඳයි. අපි දැන් ඒවරි බලමු. හොඳයි. එතකොට Pascal program එකක් නම් පටන් ගන්න program කියලා ඊට පස්සේ space එකක් තියලා program එකේ නම දෙන්න ඕන. හොඳයි. මේවා නෑ හොඳයි. less than greater than නෑ මෙතන මේ කියලා තියෙන්නේ මේ මෙතෙන්ට program name එක එන්නේ. හොඳයි. ඊට පස්සේ semicolon එකක් එන අපි ඕකට කියනවා header කියලා. program එකේ header එක. ඊට පස්සේ මෙන්න මේ කොටස් දෙක. declaration. හොඳයි. අපි declare කරන්න ඕන මේ program එකේ අපි ඉස්සරහට පාවිච්චි කරනවා නම් මොන හරි constant හරි variables හරි අපි අන්න ඒව ටික මේ program එකේ මුලින්ම අපි පටන් ගන්න කලින් අපි declare කරන්න ඕන. හොඳයි.
අපි ඒව ටික ඩික්ලෙයාර් කරලා ඇනවුන්ස් කරන්න ඕන. අපේ මේ ප්‍රෝග්‍රෑම් එකේ මෙන්න මෙහෙම දේවල් ටිකක් තියෙනවා කියලා. අපේ මෙහෙම වේරියබල් ටිකක් තියෙනවා. අපේ ටෝටල් කියලා වේරියබල් එකක් තියෙනවා. කවුන්ට් කියලා වේරියබල් එකක් තියෙනවා. කවුන්ට් කියන එක ඉන්ටීජර් එකක්. හරිද? ඇවරේජ් කියන එකක් තියෙනවා. ඇවරේජ් කියන එක රියල් එකක්. අන්න ඒ වගේ අපි මෙන්න මෙහෙම මේ සෙක්ෂන් දෙක අපි ඊට පස්සේ බලන්න ඕනේ. එතකොට මුලින්ම කන්ස්ටන්ට් තමයි අපි ඩික්ලෙයාර් කරන්නේ. හරිද? කන්ස්ටන්ට් තියෙනවා. මේ CONST const කියන වචනයෙන් තමයි අපි පටන් ගන්නෙ. const කියලා දාලා මේ තියෙන constant ටික අපි ඩික්ලෙයාර් කරන්න ඕන. එතකොට අපි මේකට කියන constant declaration කියලා. ඊට පස්සේ මෙන්න මේ section එක variable. අපි ඊට පස්සේ program එකේ මොන හරි variable තියෙනවා නම් මේ program එකේ ඊට පස්සේ මොන හරි variable තියෙනවා නම් අපි variable ටික ඩික්ලෙයාර් කරන්න ඕන. දැන් මේ තියෙන අපේ දාලා ඉප program එක මතකද? මේ තියෙන මේ බලන්න. දැන් මේ තියෙන අපි දා අර නම්බර 10ක් එකතු කරලා ඇවරේජ් එක පෙන්නන ඇවරේජ් එක ටෝටල් එක පෙන්නන ප්‍රෝග්‍රෑම් එක. මේ බලන්න මේ ප්‍රෝග්‍රෑම් කියලා ලිව්වා. ඊට පස්සේ ප්‍රෝග්‍රෑම් එකේ නම. මෙන්න මේ සෙක්ෂන් එක. හරි. ඊට පස්සේ මොකක්ද තියෙන්නේ? දැන් අපේ එකේ කන්ස්ටන්ට් නැහැ. අපේ එකේ වේරියබල් තමයි තියෙන්නේ. ඒතර අපේ එකේ වේරියබල් ඩෙක්ලරේෂන් ටික තමයි තියෙන්නේ. හරි. මෙන්න මේ ටික. වා කියලා දැම්මා. var වා කියලා දැම්මා. වා කියලා දාලා අපේ තියෙන වේරියබල් ටික අපි ඩික්ලෙයාර් කරනවා. හරි. count double dot integer total කියලා අපේ වේරියබල් එකක් තියෙනවා. n කියලා එකක් තියෙනවා. average කියලා එකක් තියෙනවා. හරි. එතකොට අන්න වේරියබල් ටික. ඊට පස්සේ තමයි ප්‍රෝග්‍රෑම් එකේ මේන් පාර්ට් එක. ඒ ප්‍රෝග්‍රෑම් එකේ මේන් පාර්ට් එක අපි ප්‍රෝග්‍රෑම් බොඩි. අර හරියට HTML බොඩි වගේ තමයි. හරිද? මේ තමයි ප්‍රෝග්‍රෑම් එකේ බොඩි එක. එතකොට begin කියලා දානවා n කියලා දානවා මේ n එකේ අගට ඩොට් එකක් තියෙනවා. හරිද? එතකොට ඒ අතර මැද තමයි මේ begin කරා n කරා n එකේ අගට ඩොට් එකක් දැම්මා. මේ n එකේ අග ඩොට් එකක් දාන්නේ ප්‍රෝග්‍රෑම් එකේ අවසානයේට විතරයි. ප්‍රෝග්‍රෑම් එකේ n එකේ තමයි මේ ඩොට් එකක් දාන්නේ. හරිද? මේ අනිත් තැන් වල මේ තියෙන්නේ දැන් මෙතනත් මේ begin එකක් තියෙනවා end එකක් තියෙනවා. හැබැයි මෙතන ඩොට් එකක් නෙවෙයි තියෙන්නේ. semicolon තියෙන්නේ. හරිද? begin end. හරි. දැන් මේ තියෙන ප්‍රෝග්‍රෑම් එකේ බොඩි එක. හරිද? හරි. දැන් ඔයගොල්ලෝ මේක ලියා ගන්න ඕන. හරිද? Pascal program format කියලා දාලා නෑ Pascal format කියලා දානවා. Pascal format කියලා දාලා මෙන්න මේ ටික පුතේ ලියා ගන්න ටක් ගාලා. මේක තමයි අපේ Pascal program එක structure එක. ඉස්සරහ මේ ඊතල් ටිකක් දාලා මේවත් දාගන්න. header, constant declaration, variable declaration, program body. ටක් ගාලා ලියා ගන්න. හරි. ලියාගත්ත නේද? ඔකට පල්ලෙහාන් ලියාගන්න basic format of every Pascal program කියලා ලියාගන්න ඕන. මේ හැම සාමාන්‍ය Pascal program එක ඕක තමයි basic format එක. basic format of every Pascal program. උඩින් හරි පල්ලෙහාන් හරි ලියාගන්න. හරි. ඊට පස්සේ දැන් අපි ඔය බැලුවේ Pascal program එකේ තියෙන basic structure එක. හරි. දැන් අපි ඊට පස්සේ මාතෘකාව ලියන්න මාතෘකාව ලියන්න keywords කියලා. keywords / reserved words. keywords එහෙම නැත්නම් reserved words. හරි පල්ලෙහාන් ලියන්න
දැන් මේ keyword එහෙම නැත්නම් reserved words කියලා කියන්නේ වෙන් කරලා තියෙන වචන. හරියට අර HTML වල තියෙන tags වගේ. HTML වල තියෙන tags වගේ. ඒ කියන්නේ මේ භාෂාව වෙනුවෙන් වෙන් කරලා තියෙන වචන තමයි keyword කියලා කියන්නේ. හරිද? එතකොට මේ keyword අපිට පාවිච්චි කරන්න බෑ අපේ program එකේ අනිත් වැඩවලට. ඒ කියන්නේ දැන් ඔය variable නම් කරන්න, දැන් total count වගේ අපි නම් කරපු variable නම් කරන්න, එහෙම නැත්නම් program එකේ නම වෙනුවට අන්න වගේ ඒවට අපිට මේ වෙන් කරලා තියෙන වචන අපිට පාවිච්චි කරන්න බෑ. හරිද? අන්න එතකොට අන්න ඒ වගේ ස්පෙෂල් වෙන් කරලා තියෙන වචන ටිකක් තමයි අපි මේ keyword කියලා කියන්නේ. දැන් අපි ලාසරස් වල වැඩ කරද්දී මේ reserved words එහෙම නැත්නම් keyword තමයි මේ bold වෙලා පෙන්වන්නේ. පේනවද මේ? තද කළු පාටින් මේ දෙන්නේ. program, var, begin, while, do, begin, end. හරිද? මේ තද කළු පාටින් මේ පෙන්වන්නේ අපිට පහසුවෙන් පෙන්වන්නේ පහසුවෙන් බලන්න පුළුවන් විදිහට මේ පේන්නේ ඒ keywords. හරිද? එතකොට මේ keyword අපි keyword වෙන් කරලා දිනවා මේ භාෂාවේ. දැන් මෙතන මේ keyword ගොඩක් තියෙනවා. හරි. පල්ලෙහාන් ලියන්න keywords are reserved words. සමහරව keywords කියන වචනේ පාවිච්චි කරනවා reserved කියන වචනේ පාවිච්චි කරනවා. ඊට පස්සේ ලියන්න they are defined in Pascal language. They are defined in Pascal language. Hence, reserved words are not used as identifiers. Hence, reserved words are not used as identifiers. හරි දැන් මේ තියෙන reserved word ටිකක් තියෙනවා. And, array, begin, case, const. මේ අපි දැන් දැකපුවා div, do, down to. හරි else, if else එක end, exports, file, for, function, go to, if. මේ අපිට සාමාන්‍යයෙන් හම්බෙන reserved words තියෙන. reserved word ගොඩක් තියෙනවනේ. මේ මෙතන මේ පොඩ්ඩයි පෙන්නලා තියෙන්නේ. object of procedure program අපි program පටන් ගන්න මේ විදියට. record repeat හරි. ඔයගොල්ලෝ මෙන්න මේ keyword ටික reserved word ටික ලියා ගන්න පොතේ. මෙන්න මේ ටික තකා ලියා ගන්න. program while const begin do var end repeat procedure if until function else for then ඔය ටික ලියා ගන්න. එතකොට අපි මතක තියාගන්න ඕන කාරණේ තමයි අපි keyword එහෙම නැත්නම් reserved word පාවිච්චි කරන්නේ program එක හසුරවන්න. program එකේ වැඩවලට. program එකේ වෙන් කරලම් තියෙන වචන. එක් කාර්යයෙන් කරගන්න. හරි ඊට පස්සේ ලියන මාතෘකාවක් identifiers කියලා. එතකොට මේ වගේ ඒවා කිව්වේ මොනවද?
මෙතු ප්‍රශ්න තේරෙන්නේ නැහැ වාගේ. ඉතින් keyword. keyword එහෙම නැත්නම් reserve words. ඉතින් පුතේ දැන් අපි program එකේ හැමතැනම මේ keyword තමයි පාවිච්චි කරන්නේ. reserve words. හරි. දැන් මේ බලන්න. දැන් අපි මේ ලියපු program එකක්. හරිද? දැන් මෙතන තියෙන keyword reserve words දැන් මෙන්න මේකෙන් මෙන්න මෙතනින් තියෙන keyword ටික අඳුර ගන්න කියලා අපිට කිව්වා. දැන් ඔයාලගෙන් ප්‍රශ්නයක් අහනවා මෙන්න මේ වගේ program එකේ තියෙන keyword ටික highlight කරන්න කියලා කියනවා. හරිද? දැන් මෙතන මේ program කියන keyword එක. වා කියන එක keyword එක. reserve word එක. begin කියන එක keyword එක. while do මේවා ඔක්කොම keyword. හරිද? එතකොට අපි keyword කියලා කියන ඔන්න ඔයාලට තමයි. program එකේ වෙන් කරලම තියෙන වචන. මේ program. දැන් අතන දැක්කම then do. දැන් මෙතන දැක්කද මොනවද? begin end. මේවා තමයි keyword. ඉතින් program එකේ හැම තැනම පාවිච්චි වෙන මේ වගේ වචන තමයි මෙතුන්. reserve words. එතකොට අපි දැනගන්න ඕන සාමාන්‍ය මොන reserve words තියෙන්නේ කියලා. එතකොට ඔය තියෙන reserve words. දැන් while දෙන්නේ මොන වගේ අවස්ථා. ඇයි පුතේ while එක අපි දාන්නේ මතකද දැන් අපි එදා මේ ලිව්ව program එක මේ තියෙන්නේ. මේ තියෙන්නේ. මේ අපි දැන් මේ while එකක් ලියලා තියෙන්නේ. while do මේ තියෙන while do එක. හරි. අපි මේ මෙතන මොකද්ද මේ කරේ? අර නම්බර 10ක් අපි එකට එකතු කරන එක මේ කරන්නේ. හරි. අපි ඒකට මේ while loop එකක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒ මෙතුම while එක පාවිච්චි කරලා තියෙන්නේ අර නම්බර 10ක් එක දිගට ගන්න. while එක. while loop එක. repetition එක. හරි. ඒතර while තියෙනවා තව තියෙනවා repeat until කියලා තියෙනවා. for do කියලා තියෙනවා. හරි. ඒවා ඒ පාවිච්චි කරන්නේ මේ අවස්ථාවට. හරි. අපි දැන් මේවා ටික කතා කරන කෝඩ් වල කතා කරනවා හොඳේ. හරි. දැන් ලියන මාතෘකාව identify කියලා මාතෘකාව ලියන්න. identify කියලා මාතෘකාව ලියලා ඊට පල්ලෙහාන් ලියන්න. මේ මෙඩිලිය. An identifier is a term used to represent මෙන්න මේක රතුපාරේ ලියුවක් කමන්නේ. A variable, constant or a program. An identifier is a term used to represent a variable, constant or a program. identifier එකක් කියලා කියන්නේ මෙන්න මේ වගේ එකක්. නේ total 10 numbers. ආයි පෙන්නන්න වරද. total 10 numbers. හරි මේ තියෙන identifier එකක්. ඉස්සරහට ටික ලියා ගන්න ඕනේ. හරි live ලියන්නකො. An identifier is a term used to represent an identifier an identifier is term used to represent a variable, constant or program. හොඳද? එතකොට දැන් ඔය identify එකක් කියන්නේ මොකක්ද කියලා බලමු. ඒ කියන්නේ සරලවම අපි දෙන නමක්. හොඳද? අපි මොකක් හරි එකකට දෙන නමක්. මේ identify එකක් කියලා කියන්නේ නමක්. එහෙම නැත්නම් variable එකක්. එහෙම නැත්නම් constant එකක්. හොඳද? එතකොට මේ නමක් වගේ එකක් identify එකක් දෙනවා නම්
අපි පාවිච්චි කරන්න පුළුවන් නීති රීති ටිකක් තියෙනවා. හොඳයි. එතකොට පල්ලෙන් කරුවදා ලියන්න මේක යටතේම reserved words in Pascal cannot be used as an identifier name. හොඳයි. ලියන්නේ. ඒ කියන්නේ reserved word එකක් අපිට මේ නමකට පාවිච්චි කරන්න බෑ. ප්‍රෝග්‍රෑම් එකේ නමට මේ ප්‍රෝග්‍රෑම් එකේ නමට මට මෙහෙම නිකන් දාන්න බෑ. හොඳයි. while total 10 numbers කියලා දාන්න බෑ. මේ reserved words පාවිච්චි කරන්න බෑ මට. එහෙම වුණොත් වැරදි. Reserved words in Pascal cannot be used as an identifier name. මේ ප්‍රෝග්‍රෑම් එක නමට මම while දැම්මා. එතකොට රන් වෙන්නේ නැහැ. මේ කියන්නේ ප්‍රෝග්‍රෑම රන් වෙන්නේ නැහැ. Identifier expected but while found. while එක දාලා බලමු. run. ඒක රන් වෙනවා. හොඳයි. මේක නම ඇතුලේ තිබ්බට කමන්නේ මේ තනි වචනයක් විදිහට පාවිච්චි කරන්න බෑ. reserved word එක. හොඳයි. හරි. එතකොට මේක ලිව්වා ඔයගොල්ලෝ දැන් මේ එතකොට ප්‍රෝග්‍රෑම් එක අපි නමක් වගේ එකක් දානවා නම් මෙන්න මේවා තමයි අපිට පාවිච්චි කරන්න පුළුවන්. හැම වෙලේම පටන් ගන්න ඕන ඉංග්‍රීසි අකුරකින්. should start with the English letter. ඒ කියන්නේ හරි. ඒ කියන්නේ total numbers කියලා මෙහෙම නමක් දාන්න පුළුවන් අපිට. ඊට පස්සේ not case sensitive. දැන් අපිට මේක total නම් කියලා මෙහෙම දාන්නත් පුළුවන් නම ප්‍රෝග්‍රෑම් එකේ නම නැත්නම් මෙහෙම දාන්නත් පුළුවන්. මෙහෙම දාන්නත් පුළුවන්. total number. so මෙහෙම වුණත් දාන්න පුළුවන්. හරිද? ඔය අර ඔයගොල්ලෝ user name දාන්නේ වගේ. හරිද? මෙහෙම දාන්නත් පුළුවන්. හරි. එතකොට දෙවෙනි නීතිය තමයි ඉංග්‍රීසි අකුරකින් පටන් ගන්න ඕන. case sensitive නැහැ. අනේ දෙක ලියනවා. ඊළඟ පොයින්ට් එක ලියන්න should start with an English letter. ඊළඟ පොයින්ට් එක ලියන්න should start with an English letter. should start with an English letter. ඊළඟ පොයින්ට් එක ලියන්න not case sensitive. ඊළඟ පොයින්ට් එක ලියන්න not case sensitive. case sensitive නෑ. ඉස්සර වරහන් ඇතුලේ ලියන්න වරහන් ඇතුලේ ලියන්න මෙන්න මේක art මෙහෙම simple ART නැත්නම් capital ART are same identifiers. හරි. දැන් ඊළඟ එක තමයි දැන් අපි පටන් ගන්න ඕන හැම වෙලේම අකුරකින්නේ. හැම වෙලේම ඉංග්‍රීසි අකුරකින් තමයි පටන් ගන්න. ඒක තමයි නීතිය. ඒ කියන්නේ මෙහෙම අපිට කියන්න බෑ. දෙකයි total කියලා ලියන්න බෑ. මේක වැරදි. මේක correct identifier එකක් නෙවෙයි. දෙකයි total. හොඳයි. 6යි total. මෙහෙම ලියන්න බෑ. එහෙම ලියුවොත් වැරදි. 55යි
my num. හරි. ඔය වගේ ඔහොම ලියන්න බෑ. මේව වැරදි. අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි අකුරකින් තමයි පටන් ගන්න ඕනේ. හරි. දැන් ඊළඟට මෙන්න මෙහෙම කියනවා. After the first letter of identifier, letters A to Z or numbers 0 ඉඳන් 9 දක්වා පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් underscore පාවිච්චි කරන්න පුළුවන්. දැන් ඉංග්‍රීසි අකුරකින් පටන් ගත්තට පස්සේ අපට ඉංග්‍රීසි හෝඩියේ තියෙන ඕනෑම මේ ඉංග්‍රීසි අකුරක් A to Z අපිට පාවිච්චි කරලා නමක් ලියන්න පුළුවන්. හරිද? මේ වගේ අපට ඕන අකුරක් පාවිච්චි කරන්න පුළුවන්. අපේ මේ ප්‍රෝග්‍රෑම් එකේ හරි වේරියබල් එකේ නම ලියන්න. කියන්නේ ඇත්තටම කිව්වොත් අපට ඕනෑම නමක් ලියන්න පුළුවන්. හරි. අමල් ප්‍රෝග්‍රෑම් මොනවම ලියන්න පුළුවන්. හරි. ඉංග්‍රීසි අකුර වලින් පාවිච්චි කරන්න. ඊට පස්සේ මේ බිංදුවේ ඉඳන් 9 දක්වා ඕනෑම සංඛ්‍යාවක් පාවිච්චි කරන්න පුළුවන්. හරිද? මට මෙහෙම ලියන්න පුළුවන්. ඊට අමතරව ස්පෙෂල් සිම්බල් එකක් තියෙනවා. මොකද්ද? අන්ඩර්ස්කෝර් එක. හරිද? කීබෝඩ් එකේ තියෙන්නේ අර 9ට එහා පැත්තේ තියෙන අයිකන් එක. shift එකත් එක්ක කීබෝඩ් පස්සේ එන එක. මේක නෙමෙයි අන්ඩර්ස්කෝර් එක. හරිද? එතකොට මේ identify එකට අපිට පාවිච්චි කරන්න පුළුවන් A to Z මේ ඕනෑම අකුරක්. එහෙම නැත්නම් බිංදුවේ ඉඳන් 9 දක්වා ඕනෑම සංඛ්‍යාවක්. එහෙම නැත්නම් අන්ඩර්ස්කෝර් එක අර මුලින්ම ලියන කැපිටල් අකුරට පස්සේ. හරිද? මේකට පස්සේ අපිට මේ වගේ ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන්. හරිද? ඒතර ඕක තමයි ඊළඟ ප්‍රධානම නීතිය. හරිද? මේක ලියන්න. මේක හොඳට ඔයගොල්ලෝ බලා ගන්න ඕනේ. මොකද කෙටි ෆස්ට් පේපර් එකේ ප්‍රශ්න අහන්න පුළුවන් මේකේ. හොඳයි. අයිඩෙන්ටිෆයර් ටිකක් දීලා මේ වගේ මොකද්ද වැලිඩ් අයිඩෙන්ටිෆයර් මොනවද වැලිඩ් නැති කියන ඒවා අහන්න පුළුවන්. හරි. එතකොට ලියන්න after the first letter of identifier after the first letter of the identifier letters A to Z simple comma capital A to Z letters parang bahwa or numbers එතනත් වරහන් ඇතුලේ 0 ඉඳන් 9 දක්වා and underscore වරහන් ඇතුලේ මේ underscore එක දාන්න. underscore කියන්නේ මේ යටින් ගහන ඉර. can be used හරි පල්ලෙන් එක්සැම්පල් කියලා දාලා මෙන්න මේ ටික ලියා ගන්න. දැන් මේ ඔක්කොම වැලිඩ් දෙවුවා. හොඳයි. දැන් මේකත් වැලිඩ්. ඒ පටන් ගන්න මේ හතරම පටන් ගන්නෙ ඉංග්‍රීසි අකුරු වලින් නේද? එහෙනම් ඒ රූල් එක කැඩෙන්නේ නැහැ. සිම්පල් කැපිටල් ප්‍රශ්නයක් නැහැ. හොඳයි. එතකොට පළවෙනියෙන් පටන් ගත්ත මේ ඉංග්‍රීසි අකුරෙන් පටන් ගත්තට පස්සේ අපිට පුළුවන් ඕනෑම සංඛ්‍යාවක් හරි ඕනෑම ඉලක්කමක් 0.9 දක්වා පාවිච්චි කරන්න පුළුවන්. එතන මේකේ තියෙන සංඛ්‍යා සහ ඉලක්කම් විතරයි. මේකෙත් තියෙන සංඛ්‍යා හා ඉලක්කම් විතරයි. මෙතන අන්ඩර්ස්කෝර් එකක් තියෙනවා. හරිද? අන්ඩර්ස්කෝර් එකත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේ දැන් මෙතන පටන් ගන්න ඉංග්‍රීසි අකුරේ. දෙවෙනි සංඛ්‍යාව දෙවෙනි ඉලක්කමක් වුණාට කමක් නැහැ. හරිද? 33 අන්ඩර්ස්කෝර් yes මේකත් වැලිඩ්. මේ K5 NMC NM4 මේකත් වැලිඩ්. මේ ඩිලිය ගන්න. මේ ඔක්කොම වැලිඩ් ඒවා. පළවෙනි අකුර කැපිටල් වෙන්න ඕනේ නැහැ. කරන් පළවෙනි අකුර කැපිටල් වෙන්න ඕනේ නැහැ. හැබැයි පළවෙනි අකුර අනිවාර්යයෙන්ම අකුරක් වෙන්න ඕනේ. ඉංග්‍රීසි ලෙටර් එකක් වෙන්න ඕනේ. කැපිටල් දැම්මත් අවුලක් නැහැ, සිම්පල් දැම්මත් අවුලක් නැහැ. මේක නමේ කොහේ වුණත් කැපිටල් සිම්පල් තිබ්බ කියලා වෙනසක් නැහැ. හරි. ඊළඟ පොයින්ට් එක ලියන්න. මේ නම් අතර ඉඩ තියෙන්න බෑ.
හොඳේ මෙන්න මෙහෙම ස්පේස් දාලා තියෙන්න බෑ ස්පේස් තියෙන්න බෑ ලියන පොයින්ට් එක there should not be any space between words හොඳේ මේ වගේ හොඳට මතක තියාගන්න ඕනේ there should not be any space between words there should not be any space between words ඔන්න බලන්න මොකද මේ ප්‍රෝග්‍රෑම් එකට නම දැම්ම 5යි total කියලා බලමු රන් කළා මොකද කියන්නේ කියලා බලන්න මේ බලන්න දැක්කද වැරද්ද නේ මම දැන් මේ ප්‍රෝග්‍රෑම් එකේ නම දාලා තියෙන්නේ 5යි total කියලා දැන් මම මෙතන නීතියක් ඇදුවානේ මොකද්ද දැන් මෙතන මේ තියෙන identifier එකක් මම ප්‍රෝග්‍රෑම් එකේ නම තියෙන්නේ අපි identifier එකක අනිවාර්යයෙන් පටන් ගන්න ඕනේ ඉංග්‍රීසි අකුරකින් හැබැයි මෙතන මම මේ 5 දැම්මා එතකොට මේ syntax error identifier expected මෙතන කියන්නේ but ordinal constant found අන්න එයායි error එක කියන්නේ හොඳේ total number total දාන්න බෑ මොකද total කියලා පල්ලෙහා තියෙන variable එකක් අන්න දැන් run වෙනවා success හරි හොඳේ එතකොට එක ලියන්න මේ අපි ලියුවා there should not be any space between words ඊළඟ වැදගත්ම එක තමයි මේ නම ඇතුලේ ස්පෙෂල් කැරක්ටර්ස් තියෙන්න බෑ ඒ කියන්නේ මේ ඩොලර් මාක් percentage mark hash at අර බුදු අම්මෝ මාක් එක n එක තරු වරහන් මේ ස්පෙෂල් ලෙටර්ස් මොකුත් තියෙන්න බෑ හොඳේ තියෙන්න පුළුවන් එකම සලකුණ තමයි අන්ඩර්ස්කෝර් එක විතරයි හොඳේ එතකොට ලියන්න the special characters such as කියලා මෙන්න මේ ටික ලියන්න කොහොමද ලියන්නේ මේ ටික විතර ලියන්න the special characters such as කියලා මෙන්න මේ ටික ඉස්සරහම ලියන්න ඒක ඉස්සරහම මේක බුදු අම්මෝ at hash dollar percentage මේ top arrow එක and symbol තරුව වරහන් දෙක special characters පොඩ්ඩක් ලියුවේ මේ ඔක්කොම ලියන්න ඕනේ නැහැ මේ පොඩ්ඩක් ලියලා should not be included in an identifier ඕක තමයි අන්තිම නීතිය හොඳේ ස්පෙෂල් කැරක්ටර්ස් තියෙන්න බෑ ස්පෙෂල් කැරක්ටර්ස් තිබ්බ ප්‍රෝග්‍රෑම් එක රන් වෙන්නේ නැත හොඳේ ප්‍රෝග්‍රෑම් එක වරදිනවා දැන් ඕකේ කේස් එක ප්‍රෝග්‍රෑම් එකේ කොහේරි වගේ අවුලක් මිස්ටේක් එකක් තිබ්බොත් මුළු ප්‍රෝග්‍රෑම් එකම රන් වෙන්නේ නැහැ හොඳේ ඉතින් ඒකෙන්ද අපි අනිවාර්යයෙන්ම මේ නීති හරියට ෆලෝ කරන්න ඕන හරි දැන් ඔයගොල්ලෝ ලියන්න example of valid identifiers කියලා දාලා සාමාන්‍යයෙන් කියනවා මේ use of meaningful terms for identifiers can make program easily understood හරි නිකන් අර බයිලා වගේ නම් ලියන්නේ නැතුව මොකක් හරි පැහැදිලි තේරෙන නමක් ලියන එකෙන් අපිට ප්‍රෝග්‍රෑම් එක දුවන්න ලේසි වෙනවා ප්‍රෝග්‍රෑම් එක ටක් ගාලා අඳුර ගන්න ලේසි මොකද්ද මේ මෙතනින් වෙන්නේ කියලා හොඳේ මේ වගේ මේ total numbers num1 first name last name අනේ වගේ මේ අඳුර ගන්න පුළුවන් පැහැදිලිව ලිව්වහම වඩා හොඳයි කියලා කියනවා හොඳේ එතකොට example of valid identifiers කියලා ලියලා මේක පල්ලෙන් ලියන්න sum හොඳේ total underscore
NOS. First name, grade, birthday, old name, sample of unvalid identifiers කියලා දාලා පල්ලෙහා ලියන්න. මේ වගේ two hot කමාව. හරිද? ඒතර කමාව නේ ප්‍රශ්නාර්ථය. හරිද? ප්‍රශ්නාර්ථය දාන්න බෑ. ඇයි? ස්පෙෂල් කැරක්ටර්ස් අපිට පාවිච්චි කරන්න බෑ. හරිද? CU මෙහෙම දාන්න බෑනේ. මොකද්ද මේකේ තියෙන වැරද්ද කියන්න බලන්න. ස්පේස් තියන්න බෑ. ස්පේස් තියන්න බෑ. very good. හරි. මේකේ මොකද්ද වැරද්ද කියන්නේ? first underscore program. මේකේ වැරද්ද මොකද්ද කියන්නේ? ඉංග්‍රීසි letter එකක් මුලින් තියන්න. correct. හරි. පටන් ගන්න තියෙන සංඛ්‍යාවකින් වැරදි. down.to underscore earth. මේකේ වැරද්දක් තියෙනවද? dot එක. dot එකක් තියෙනවානේ. good. දැන් පොතේ තියෙනවා මොකද්ද? $75. එතන කෙලින්ම වැරදිනේ. $75 තියෙන්නම් බෑ. 9A පටන් ගන්න තියෙන්නේ සංඛ්‍යාව වැරදි. හරි. මේක වැරද්ද කියන්නේ. මේක වැරද්ද තියෙනවා. මොකද්ද? මේක වැරද්දක් තියෙනවද? මේ මොකක් underscore ඈ? underscore ඕනේ underscore ගන්න නෙමෙයි. අන්න right. මේ underscore ගන්න නෙමෙයි හොඳේ. underscore ගන්න මෙන්න මෙහෙම මේ පල්ලෙන් තියෙන්නේ. මේ තියෙන dash එකක්. හරි underscore මේ පල්ලෙන් එන්නේ. ඒකයි. අර හොඳට බලන්න ඕනේ. මේ තියෙන underscore dash එකක් තියෙන්නේ. හරි? ඉරක්. underscore එක යටින් එන letters වල යටින් යට level එකේ එන්නේ මේ. ඔය underscore කොහොමද? underscore කොහොමද? මේ තියෙන dash එක. ඒක ලියා ගන්න. තියන්න මාතෘකාව constants කියලා. constants. නියතයන් constant. constant කියලා මාතෘකාව ලියන්න. හරි දැන් ලියමු.
ලියන්න the identifiers which do not change their value. The identifiers which do not change their value while the program is executed are called constants. ඊට පස්සේ ඊළඟ පොයින්ට් එක ලියන්න මෙන්න මේ ටික. const const is used to declare a constant. අපේ ප්‍රෝග්‍රෑම් එකේ constant එකක් අපි declare කරන්න const කියන එක තමයි පාවිච්චි කරන්නේ. හරි example කියලා දාලා මෙන්න මේක ලියාගන්න පුතේ මෙන්න මේ ටික. ඔස් ඉතින් simple program එක පටන් ගන්න විදිහට තියෙන්නේ. example කියලා දාලා මේ program එකක් තියෙනවා program circle area මේ program එකේ නම තියෙනවා. circle area වරහන් ඇතුලේ input output කියලා දාන්න semicolon මෙන්න constant එක අපි define කරලා තියෙන විදිය. මේ තියෙන const const කියලා දාලා අපි ඊට පස්සේ අපේ program එකේ තියෙන constant ටික මේ වගේ declare කරගෙන යනවා. pi සමානයි 3.14116 semicolon. එතකොට මම තව max කියලා constant එකක් define කරලා තියෙනවා. max සමානයි ci semicolon. හොඳයි. නිකන් මම ඔය දෙන value එක. හොඳයි. එතකොට මතක PI තියාගන්න. කියන්නේ මොකද්ද සර්? නිකන් මේ අගයක් පොතේ 100. ඔකට කැමති දෙයක් දාන්න මම නිකන් දැන් මේ අගයක් හොඳයි. ඒ කියන්නේ දැන් අපි constant එකක් අපි program එකේ අපි define කරන්නේ මේවා variable වගේ නෙමෙයි. value එක program එකේදී කොහෙදවත් වෙනස් වෙන්නේ නැහැ. ඒ program එකේ කොහෙ බැලුවත් අගේ වෙනස් වෙන්නේ නැති දේවල් ටිකක් තියෙනවා නම් අපිට පුළුවන් අන්න ඒවා ටික constant විදිහට අපිට define කරගන්න පුළුවන්. ඒකේ අරමුණ තමයි කොහෙවත් value එක වෙනස් වෙන්නේ නැති දේවල් ටිකක් තියෙනවා නම් අපිට පුළුවන් ඒක constant විදිහට define කරගන්න පුළුවන්. ඉතින් අපිට පුළුවන් ඕනෑම මේ වචනයක් දාලා අපිට constant එකක් හදාගන්න පුළුවන්. දැන් හිතන්න මෙහෙම එකක්. අපි හිතමු tax rate. හොඳයි. මේ වගේ එකක්. tax underscore tax rate. හරි. ඉතින් මේකත් මට constant එකක ඕන තියාගන්න පුළුවන්. හොඳයි. සමානයි අපි කියමු 20යි කියලා. නිකන් මම උදාහරණයක් කිව්වා. හොඳයි. ඉතින් constant එකක් කියන එක මට declare කරගන්න පුළුවන් constant එකක් විදියට. හොඳයි. ඒවා අර ඇත්ත ලෝකයේ තියෙන constant ම නෙමෙයි. හොඳයි. දැන් pi කියන එක කොහොමත් constant එකක් නේ වෙනස් වෙන්නේ නැහැනේ. ඒට අමතරව මට අපේ program එකේ ඇතුළේ මට වෙන constant මට මේ වගේ define කරගන්න පුළුවන්. හොඳයි. එතකොට මේ constant එකේ නම කියන්නේ අපි අර උඩින් කතා කරපු identifier එක. එතකොට අපි ඒකට නමක් දෙද්දි අර කතා කරපු නීති ටික follow කරන්න ඕන. මුල් ලකුණ capital වෙන්න ඕන, මැද space තියෙන්න බෑ, underscore පාවිච්චි කරන්න පුළුවන්. අන්න ඒ ටික අපි ඒ විදිහටම තියෙන්න ඕන. හරි. හරි. එතකොට constant කියලා කියන්නේ ඔන්න ඔය කියලා. අපි මතකද අපි අර මුලින්ම program එකේ format එක බලද්දී අපි මුලින්ම දැක්කේ මතකද? මුලින්ම අපි declare කරේ variable ටික නේ? මේ මෙතන මතකද මේ? sorry උඩම declare කරේ constant ටික. ඊට පස්සේ තමයි අපි
variable ටික define කරන්න. අපි දැන් මේක තමයි බලන්න. constant කියන්නේ මොකද්ද කියන්නේ? හරි මේක ලියාගත්තද? මේක බලන්න මේකත් ලියාගන්න. ඊළඟ ඉවදී gravity සමානයි 9.8යි. මොකක්ද සාමාන්‍ය පාවිච්චි කරන constant එක. right. දැන් ලියන්න මාතෘකාව variable කියලා. ලියන්න මාතෘකාව variables කියලා. හරි. එතකොට පල්ලෙහා ලියන්න. එතකොට මතක තියාගන්න කාරණේ තමයි මේ variable කියන්නේ identifier එකක්. හරි. constant කියලා කියන්නේ identifier එකක්. හරි. අර program එකේ නමට අපි පාවිච්චි කරන්නේ identifier එකක්. එතකොට මේ identifier වල පාවිච්චි කරපු නීති රීති ටික ඔක්කොම මේ හැම එකකටම පාවිච්චි වෙනවා. මේ වගේ නමක් අපි දාද්දි variable එක අපි නමක් දාද්දි ඒ හැම එකකටම පාවිච්චි වෙනවා. හොඳයි. හරි. පල්ලෙහා ලියන්න variable එක ලියුවා අපි. A variable is an identifier. variable එක කියන්නේ identifier එකක්. A variable is an identifier which changes the values given to it when the program is being executed. ඊට පස්සේ බලන්න ලියන අය a variable is an item variable is an item that allows you to store data into it. නැත්නම් store data into the program. A variable is an item that allows you to store data into it. Into it. එහෙනම් අපිට variable එකට අපිට data store කරන්න පුළුවන්. හොඳයි. දැන් අර total කියන එකට අපි එකතුව store කරා වගේ. හොඳයි. අපි total එකට අපි ඒ දැන් තියෙන එකතු කරනවා. එකතු කරලා ඒකට ඒ අගේ තියාගන්න පුළුවන්. එයාට පුළුවන් දත්ත store කරලා තියාගන්න. A variable is an item that allows you to store data into it. ඊට පස්සේ ලියන්න මෙන්න මේ var is used to declare variables. var is used to declare variables.
var is used to declare variables. හරි. දැන් ලියන්න පොඩි මාතෘකාවක් variable data types කියලා. අරක ඇතුළේම අනුමාතෘකාවක් වගේ variable data types. Variable data types. එතකොට දැන් අපි මේ කතා කරා මේ variable එක කියලා කියන්නේ එයාට පුළුවන් දත්ත ස්ටෝර් කරගන්න. හොඳයි. මේ variable එකට පුළුවන් එයාගේ ඇතුලේ දත්ත ස්ටෝර් කරගන්න පුළුවන්. දැන් අර total එක count එක හොඳයි count එක 1ද 2ද 3ද 4ද total එක දැන් කීයද 55ද 66ද 77ද මේ වගේ. එහෙම නැත්නම් average එක කීයද 55.35 අන්නේ වගේ. එයාට පුළුවන් දත්ත ස්ටෝර් කරගන්න පුළුවන්. හොඳයි. එතකොට දැන් මේ අපේ පහසුවට අපිට පුළුවන් මේ දත්ත ටික මේ data ටික අපිට විවිධ types වලට කඩා ගන්න පුළුවන්. හොඳ. එතකොට මේ කඩා ගන්න ආකාර ටිකක් තමයි අපි මේ බලන්නේ ඊට පස්සේ. data types integer කියලා තියෙනවා. real කියලා තියෙනවා. character කියන එක short කරලා char. string කියලා තියෙනවා. boolean කියලා තියෙනවා. හොඳ. එතකොට මේවා තමයි මේ variable data types. When the program is executed, the input and output should be stored in the computer memory. The space needed for each is defined according to the data type. Hari, මෙන්න මේ ටික. When a program is executed, ඒ කියන්නේ program එක execute වුණාට පස්සේ the input and output should be stored in computer memory. When a program is executed, the input and output should be stored in computer memory. එතකොට ඊට පස්සේ ලියන්න the space needed for each is defined according to the data type. The space needed for each is defined according to the data type. Data type එකට අනුව තමයි කම්පියුටර් එකේ මෙයා කොච්චර බිට් ගාණක් මේකට වෙන් කරනවද කියන එක තීරණය වෙන්නේ. හොඳයි. ඒතර ඒකත් වැදගත් නේද? දැන් හිතන්නකෝ ඉන්ටීජර් එකකට යන බිට් ගානට වඩා වැඩි බිට් ගාණක් දැන් ඉන්ටීජර් එකක් කියලා කියන්නේ ප්ලස් හෝ මයිනස් පූර්ණ සංඛ්‍යාව ධන හෝ ඍණ පූර්ණ සංඛ්‍යාව. හොඳයි. එතකොට පූර්ණ සංඛ්‍යාවක් ස්ටෝර් කරන්න යන ගානට වඩා මේ ස්ට්‍රින්ග් එකක් සේව් කරන්න යන ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන් බිට් ගාන අනිවාර්යයෙන්ම. එතකොට මෙයා මේකට වෙන් කරන්න පොඩි බිට් ගානක් වෙන්න පුළුවන් මේකට වෙන් කරන්න පොඩි වැඩි බිට් ගානක් වෙන්න පුළුවන්. හොඳයි. එතකොට space needed for each is defined according to the data type. හරි. හරි. දැන් ඔයගොල්ලෝ මෙන්න මේ type ටික ලියා ගන්න ඕන. ඔයගොල්ලෝ ලියා ගන්න මෙන්න මේ ටික integer කියලා දාන්න මුලින්ම පළවෙනි data type integer කියලා දාලා මෙන්න මේක ලියා ගන්න to store
integer වරහන් ඇතුළේ ලියන්න plus or minus whole numbers plus or minus whole numbers integer වරහන් ඇතුළේ plus or minus whole numbers ධන හෝ ඍණ පූර්ණ සංඛ්‍යා තමයි අපි integer වලට integer data type එකට දාගන්නේ. ඉතින් අපි දැන් කාගේ හරි වයසක් වගේ variable එකක් අපි age වගේ හදනවා නම් program එකකට දානවා නම් අපි ඒව අනිවාර්යයෙන්ම integer විදිහට තමයි දාන්න ඕන. ඇයි? වයසක් කියන්නේ අනිවාර්යෙන් පූර්ණ සංඛ්‍යාවන්නේ. හොඳයි. ඒතර උදාහරණ දෙක දාගන්න ඉස්සරහින් 45 234 1245 ඍණ 99. ඊට පස්සේ ලියන්න real කියලා දාලා real to store fractional numbers to store fractional numbers වරහන් ඇතුළේ දාන්න decimal numbers කියලා. වරහන් ඇතුළේ දාන්න decimal numbers to store fractional numbers වරහන් ඇතුළේ දාන්න decimal numbers. ඒතර fractional numbers කියලා කිව්වම ධන හෝ ඍණ දශම සංඛ්‍යා. එක්සැම්පල් ටික ලියාගන්න 3.4.5 567.78 ඍණ 99.99 තුන්වෙනි එක ලියාගන්න මේ ටික char char. ඒතර මතක තියාගන්න මේ character කියන එකයි string කියන එකේ දෙකෙන්ම save වෙන්නේ characters. හොඳයි. හැබැයි අපි මේ char පාවිච්චි කරන්නේ එක අකුරක් නම් single character එකක් save කරගන්න ඕන නම්. හොඳයි. හරියට අර පන්තියක ළමයිගේ මේ විෂයක grade එක දානවා වගේ Aද Bද Cද D දන්නේ වගේ දානවා වගේ. හොඳයි. එතකොට char කියලා ලියලා ඉස්සරහට ලියන්න to store a single character to store a single character such as letter, digit or punctuation marks. වරහන් ඇතුළේ දාන්න any character of the keyboard එකේ ඕනෑම letter එකක් single character එකක්. එතකොට example වල දාගන්න මේ ටික simple k hash mark එක 7 ඔය a b ඒ වගේ single character එකක් අපිට දාන්න පුළුවන්. හරි. ඊට පස්සේ string කියලා ලියන්න. string කියලා ලියලා ඒකට දාන්න to store a collection of characters. To store a collection of characters තමයි අපි string පාවිච්චි කරන්නේ. To store collection of characters. ඒකෙන් දැන් හිතන්න අපේ දැන් program එකේ දැන් කාගෙට අපිට නමක් save කරගන්න ඕන කියලා. එහෙනම් name කියලා අපි variable එකක් අපි define කරනවා නම් අපිට ඒක දාන්න වෙයි string කියලා නේ. તો නමක් අපිට අනිවාර්යෙන්ම නමක් ඇතුලේ characters ගොඩක් තියෙනවනේ. ඉතින් string තමයි අපිට පාවිච්චි කරන්න වෙන්නේ.
ඒකට එක්සැම්පල් කියලා දාගන්න apple abc 1 2 3 මේ වගේ උදාහරණ දාගන්න. ඊට පස්සේ දාන්න boolean 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 ඒකට දාන්න ඉස්සරහ use for values that are used for values that are true or false. True or false, or yes, yes or no, yes slash no, yes or no. True or false, එහෙම නැත්නම් yes or no. හරි. එතකොට අපි දැන් කතා කරේ අපි දැන් variables කතා කරා constant කතා කරා. එතකොට දැන් මේ Pascal වල පල්ලෙන් example කියලා දාලා මම මේ ලියන එක ලියාගන්න. example කියලා දාලා අපි දැන් සාමාන්‍යයෙන් මේ variable එකක් define කරන්නේ වා කියලා දාලානේ. වා කියලා දාලා මම variable define කරන්නේ. වා කියලා දැම්මා මට variable define කරන් යන්න පුළුවන්. හොඳයි. එතකොට මම count කියලා variable එක define කරනවා. ඕක integer. හොඳයි. හොඳයි. එතකොට දැන් වා කියලා දැම්මා count කියන එක integer. හොඳයි. count double dot integer. එහෙම තමයි define කරන්නේ. හොඳයි. count කියන්නේ අපේ variable එකේ නම. average කියන්නේත් අපේ identifier එක. එහෙම නැත්නම් variable එකේ නම. එතකොට මේකෙත් අපි අර follow කරන්න ඕන අපි අර පාවිච්චි කරන අපේ අර නීති ටික හරියට පාවිච්චි කරන්න ඕන. හොඳයි. දැන් මේ average කියන එක අපිට මෙහෙම දාන්න බෑ. 4යි average කියලා දැම්මොත් වැරදි. ඇයි? identifier එකක් වුණාම පටන් ගන්න ඕන ඉංග්‍රීසි අකුරකින්. හොඳයි. ඒතර average කියන එක වෙන්න පුළුවන් මේ average එකට අපිට දාන්න වෙන්නේ real කියන variable type එක. හොඳයි. average කියන real කියන variable type එක තමයි දාන්න වෙන්නේ. හොඳයි. දැන් එතකොට අපි හිතමු මෙහෙම එකක්. 9ක්. නැත්නම් grade එක. grade. grade කියන්නේ pass මේ ලකුණු mark වලට දෙන grade එක කියමුද? එතකොට මේකට අපිට දෙන්න පුළුවන් මොකද්ද? character කියන එකනේ. cha එක දෙන්න පුළුවන්. cha. එයි. එතකොට අපි grade එකට අපි සාමාන්‍ය අපි හිතමු ගන්න A හරි B හරි C හරි D හරි fail හරි. ඒ වගේ. හොඳයි. දැන් මේ student name වගේ කියන එක. student name කියලා අපේ variable එකක් තියෙනවා. හොඳයි. ඒකට මම දෙනවා string. ඒකට දෙනවා string. හොඳයි. මේවා. තව මේ වගේ එකක්. pass කියන එකට මම දෙන්න පුළුවන්. pass කියන variable එක තියෙනවා. ඒක boolean. yes no විතරයි අපි ඒකට ගන්නෙ. හොඳයි. pass එකට yes no විතරයි ගන්න. හොඳයි. දැන් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. දැන් හිතන්න ඔයාලගේ එකපාර integers කීපයක් තියෙනවා. අපට ඕන නම් ඒව පුළුවන් මෙහෙම නම් කරන්න පුළුවන්. හොඳයි. දැන් අපිට variable ටිකක් තියෙනවා n1 n2 n3 කියලා. n1. හොඳයි. එතකොට මේකත් integer කියලා මම දානවා. තව තියෙනවා n2 කියලා. මම මේකත් integer කියලා දානවා. හොඳයි. n1 කියලා මම මේකත් integer කියලා දානවා. මේකත් integer කියලා දානවා. හරි. මට පුළුවන් මෙහෙම දෙපාරක් ඩික්ලෙයාර් කරන්නේ නැතුව මේ n1, n2 කියලා දාලා මට මේ දෙකම එකපාර integer කියලා දාන්න පුළුවන්. හරිද? ඉතින් අර එකම වර්ගයේ එකම data type එකේ variable ගොඩක් තියෙනවා නම්
ඒ ටික මේ වගේ කමා විදියට දාගෙන ගිහිල්ලා n3 හොඳයි ඊට පස්සේ ඩබල් ඩොට් දාලා ඒ ඔක්කොම මට ඉන්ටීජර් කියලා දාන්න පුළුවන් මේවත් ඕනනම් දාන්න පුළුවන් හොඳයි මෙන්න මේ ටික ලියා ගන්න එක්සැම්පල් කියලා දාලා වේරියබල් ඉස්සරහින් හරි දැන් ලියන්න මම දැන් තමයි අපි වැදගත්ම දෙයක් කතා කරන්න හදන්නේ ලියන්න ලියන්න input process output කියලා input process and output ඔය තියෙන මාතෘකාව ලියන්න ඊට පස්සේ පල්ලෙහෙන් අර අනුමාත්‍රිකාවක් වගේ ලියන්න input/output කියලා input/output අපි බලමු කොහොමද Pascal වලට අපි input එකක් දෙන්නේ කොහොමද Pascal වලින් අපි output එකක් එන එක අපි display කරන්නේ කොහොමද අපි කියන එක මේ බලන්න හදන්නේ ඊට පස්සේ අපි process කරන්නේ කොහොමද ඇතුලේ process එකක් අපි කරවන්නේ කොහොමද හරිද input output කියලා input/output කියලා දාලා හරි පල්ලෙහා ලියන්න මෙන්න මේක right ln වරහන දැම්මා single quotation එක what is your name single quotation දාලා වරහන දැම්මා semicolon දැම්මා read ln name මෙන්න මේ දෙක ලියන්න හරි දැන් මේ පළවෙනි එකට මේ ඉස්සරහෙන් මේ ඊතලයක් ගහලා ලියන්න පොඩි ඊතලයක් දාලා ලියන්න මෙතනින් display මේ මෙතන ඉස්සරහෙන් ලියන්න පොඩියට display what is your name message on screen කියලා මෙහෙම දාලා පොඩි ඊතලයක් දාන්න මේ පළවෙනි මෙන්න මේ sentence එකට හරි අපි දැන් අද ස්ක්‍රීන් එකේ අපි මැසේජ් එකක් අවුට්පුට් කරන්නේ ස්ක්‍රීන් එකේ මැසේජ් එක ඩිස්ප්ලේ කරන්නේ මෙන්න මේ right ln කියන කමාන්ඩ් එකෙන් මෙන්න මේ right ln කියන කමාන්ඩ් එකෙන් තමයි අපි Pascal වල මේ මොනවා හරි ඩිස්ප්ලේ අවුට් එකක් ගන්න. හරි මැසේජ් එකක් හරි ඩිස්ප්ලේ මොකක් හරි මැසේජ් අවුට්පුට් එකක් හරි වේරියබල් එක වැලියු එකක් හරි අපි ඒව පෙන්වන්නේ මේ ඩිස්ප්ලේ කියන එකෙන් තමයි පෙන්වන්නේ. එතකොට මේ read ln කියන ඉස්සරහින් ලියන්න receive input from the user. Receive input for the variable name receive the input value for the variable name. Receive the input value
for the variable name. මෙන්න මේ name කියන්නේ variable එකක්. හොඳයි. name කියන variable එකේ name කියන variable එකේ එකට අදාළ value එක තමයි මේ user එකෙන් ගන්න. හරි? මොකද read ln වරහන් ඇතුලේ name. එතන මේ name කියලා කියන්නේ variable එක. හරි? ඒකට variable එකට අදාළ value එක read කරන්නේ මෙන්න මේක. අපි නිකන් පොඩි program එකක් ලියලා බලමු. මේක ලියාගත්තද? හරි. ඕක ලියාගෙන මෙන්න මේ ටික ලියා ගන්න ඕන. හරි. පල්ලෙය මේක නිකන් අර මේ කොටුවක් ඇඳලා රතු පාට කොටුවක් වගේ ඇඳලා ඕන නම් ඒක ඇතුලේ basic commands කියලා දාලා මෙන්න මේ හතර ලියා ගන්න. right කියන්නේ මොකද්ද? right ln කියන්නේ මොකද්ද? read කියන්නේ මොකද්ද? read ln කියන්නේ මොකද්ද? මේ right එකේ right ln එකේ වෙනස තමයි write the command and goes to the next line. මේ ln දැම්මට පස්සේ ඊළඟ line එකට යනවා. ඔක ලියා ගන්න අපි ඊට පස්සේ කරලා බලමු. basic commands කියලා දාලා මෙන්න මේ හතර ලියා ගන්න. write ln read ln. හරි. ලියවනේ. දැන් එතකොට මම යනවා ආපහු අර ඩිස්ප්ලේ එකට. දැන් මේකේ මේ command එකේ අපි හොඳට බලන්න මේක දිහා. මේ write ln කියලා ලියලා අපි අන්තිමට semicolon එකක් දානවා. ඒක මතක තියාගන්න හැම වෙලේම Pascal වල අපි හැම line එකක්ම ඉවර කරන්නේ semicolon එකක් දාලා. හරි? read ln ඒත් semicolon දාලා තමයි ඉවර කරන්නේ. හොඳයි. එතකොට දැන් මෙතන මේ write ln කියලා අපි මේ ස්ක්‍රීන් එකට මොකක් හරි අවුට්පුට් එකක් රයිට් කරන්න ඕන නම් ලියන්න ඕන නම් ස්ක්‍රීන් එකේ මොනවා හරි අපි ඩිස්ප්ලේ අවුට් එකක් දෙන්න ඕන නම් ඩිස්ප්ලේ මැසේජ් sensor cursor in the output screen. හරි. අපි පාවිච්චි කරන්නේ write ln කියන එක තමයි පාවිච්චි කරන්නේ. write ln කියන එක තමයි අපි පාවිච්චි කරන්නේ. හරි. අපි නිකන් පොඩි ප්‍රෝග්‍රෑම් එකක් ලියමු බලන්න. මම එතනින් ගිහලා new ගිහිල්ලා new program එකක් ගන්න. new program එකක් අරගෙන හරි. ඔන්න අපේ program එක තියෙනවා. හොඳද? program එකේ නම අපි කියමු my first program. හරි. ඔන්න මම මේ identify එකක් දුන්නේ නමේ අවුලක් නැහැ, නමේ වැරදි නැහැ. හොඳයි. පටන් ගත්ත කැපිටල් ලකුණකින් මැද ස්පේස් නැහැ. මෙහි ඉලක්කම් ඕන දාන්න පුළුවන්. ස්පෙෂල් කැරක්ටර්ස් මොකුත් නැහැ. හොඳයි. my first underscore program කියලා දාන්න. ඔන්න එතකොටත් හරි. හොඳයි. ඊට පස්සේ දැන් variable අපි තාම මොකුත් define කරේ නැහැ. මම variable define කරනවා නම් මෙතනින් තමයි එන්නේ. මම variable මොකුත් define කරන්නේ නැතුව දැන් program එක අපි මොනවද පාවිච්චි කරන්නේ? මේ basic commands හතරක් තියෙනවා. input output කරන්න basic command හතරක් තියෙනවා.
right කියලා තියෙනවා right ln කියලා තියෙනවා read කියලා තියෙනවා read ln කියලා තියෙනවා හරි අපි බලමු right එකේ right ln එකයි මුලින්ම මම ලියනවා right ln නෑ right විතරක් දාමු right විතරක් right මට ස්ක්‍රීන් එකට මැසේජ් එකක් දෙන්න ඕන hello welcome කියලා එහෙනම් මම මොකද්ද පාවිච්චි කරන්නේ මම right කරන්න නම් right message command එක පාවිච්චි කරන්න ඕන right වරහන් ඇතුලේ වරහන් දෙක දාලා semicolon එකකින් ඉවර කරන්න. එතකොට මේ වරහන් දෙක ඇතුලේ තමයි මට පෙන්වන්න ඕන මැසේජ් එක මම කියන්නේ. හොඳයි. මට මොකක්ද ඕන පෙන්වන්න? hello welcome to Haskell programming. හොඳයි. දැන් ඊළඟ වැදගත්ම දේ තමයි මම මේ වගේ ටෙක්ස්ට් මැසේජ් එකක් මට පෙන්වන්න ඕන නම් මම මේ ටික කොටේෂන් මාක් ඇතුලේ තමයි දාන්න ඕන. හොඳයි. ඒක අනිවාර්ය නීතියක්. හොඳයි. මේ hello welcome to Pascal programming කියන එක මම මේ කොටේෂන් මාක් ඇතුලේ තමයි දාන්න ඕන. හොඳයි. එච්චරයි. හරි. මම දැන් ඔක රන් කරලා බලන්න. රන් වලට ගියා. රන් කරා. ඇයි සර් වා එකක් දැම්මේ නැත්තේ? ඈ වා එකක් වා එකක් දැම්මේ නැත්te පුතේ තාම මම variable define කරේ නැහැනේ. මම වා දාන්නේ මම මොන හරි variable define කරගන්නවා. මම constant දාන්නේ මම මොන හරි constant define කරනවා. හොඳයි. එතකොට මම variable define කරද්දි මට වා දාන්න පුළුවන්. හරි. මම තාම variable define කරේ නැහැ. හැබැයි දැන් දැක්කද මේ message එක තිබ්බේ නැහැ screen එකේ නේ. මේ message එක ආවා ටක් ගාලා ගියා. මම ඒක බලන්න ඕන හින්දා මම දානවා read ln කියලා මෙන්න මේ command එක දානවා. හොඳයි. එතකොට ස්ක්‍රීන් එක අර එකපාර ඇවිල්ලා ඕෆ් වෙලා යන්නේ නැහැ නවතිනවා පොඩ්ඩක්. මේ read ln එකේ එයා මේ input එක එනකම් බලන් ඉන්නේ. හොඳයි. මම දැන් run කරලා බලන්න. මම අර පොඩි අපිට වැඩක් කරේ read ln එකක් දාලා දැක්කද? දැන් මේකේ මොකද වෙන්නේ? මේ ඔන්න ස්ක්‍රීන් එකේ hello welcome to Pascal programming කියලා ආවා. මෙන්න මේ ටික ආවනේ. එතකොට මේ ටික මෙයා පෙන්නනවා ඊට පස්සේ මේ read ln කියන line එක execute කරනවා. මේ read ln එකේ වෙන්නේ එයා අපෙන් input එක නිකන් බලන් ඉන්නවා. දැන් මම ඒක පාවිච්චි කරා මට මේක නවත්ත ගන්න ඕනේ හින්දා. මම දැන් මේ read ln එක අයින් කරොත් මොකද වෙන්නේ? අර program එක මේක පෙන්නපු ගමන් program එක යනවා. close වෙනවා. අර ඒක නවත්ත ගන්න තමයි මම read ln එක දැම්මේ. හරි. දැන් අරක ඇවිල්ලා එහෙම චිංගාල යනවා. හරි. මම ඒක පොඩි කපටි වැඩක් කරේ මේ read ln එක දාන්නේ හින්දා නවත්ත ගන්න. හොඳයි. දැන් මම දැන් තව line එකක් දාන්න. මම දානවා right. වරහන් දෙක දැම්මා semicolon. මම වරහන් දෙක ඇතුලේ quotation mark එකක් දාලා තමයි ලියන්න ඕන. හොඳයි. today is Sunday කියලා දාන්න. quotation වැහුවා. දැන් බලමු මේක run කරලා. මේ බලන්න මොකද වෙන්නේ කියලා. මෙන්න මේ right command එක උඩ තියෙනවා උඩ තියෙන එක තමයි මේ තියෙන්නේ. ඔන්න display out එකක් දුන්නා programming. ඊළඟ right එක තමයි මේ මෙතනින් පටන් ගෙන තියෙන්නේ. today is Sunday කියලා. ඌ එකටම තමයි තියෙන්නේ. දැක්කද? හරි. දැන් අපි දන්නවා මේ තියෙන right එක පාවිච්චි කරේ. right ln එකේ මොකද්ද වෙන්නේ? right ln එක වෙන්නේ write the command and goes to the next line. අපිට එහෙනම් මේ පල්ලෙහාට දාගන්න ඕන නම් තමයි මම right ln එක දාන්නේ. හොඳයි. මම එහෙනම් මෙතන right ln දාන්නේ. right ln කියන line කියන්නේ right ln. දැන් බලන්න මොකද වෙන්නේ කියලා. දැන් මේක පයින් පල්ලෙහාට. මම මේක ආය run කරන්නම්. run shortcut එක F9.
ආ මොකද උනේ මම මේ උදේකට රයිට් එල්ලෙන් දාන්න ඕන දැන් මේ ලයින් එක පල්ලෙහාට පැන මේකෙන් පස්සේ හරි මම මේ උදේකට දාන්න ඕන එල්ලෙන් එක එතකොට තමයි එල්ලෙන් එක පල්ලෙහාට යන්නේ මොන බලන්න රන් මේ දැන් මොකද වෙන්නේ උඩ ලයින් එකේ රයිට් එල්ලෙන් එකක් තියෙන්නේ එතකොට එයා hello welcome to Pascal programming කියලා එක ලයින් එකක් පල්ලෙහාට දාලා තමයි ඊළඟ කමාන්ඩ් එක පටන් ගන්න. අන්න today is Sunday කියන එක ඊළඟ ලයින් එකේ පටන් ගන්න. එතකොට today is Sunday කියන එක right ln එකක් තියෙන්නේ. එයත් මේ cursor එක මෙතෙන්ට දාලා තියෙන්නේ. දැක්කද? හරි. දැන් ඔන්න දැන් අපි හිතමු මට මෙහෙම වැඩක් කරන්න ඕනේ කියලා. මට දැන් මෙහෙම වැඩක් කරන්න ඕන. අපි හිතමු මට ඕන වෙනවා මේ user ගෙන් මේ වැඩේ කරන එක්කෙනාගෙන් මොකක් හරි නම්බර් එකක් යාට ගහන්න කියන. නම්බර් එකක් ගහන්න කියලා එයා ගහන නම්බර් එක මම අවුට් කරනවා. එයා ගහපු නම්බර් එක මම එක්ස්පෝර්ට් කරනවා. හොඳයි. එහෙනම් මොකද කරන්න පුළුවන් මට? මම එහෙනම් variable එකක් දාගන්නවා, var එකක් දාගන්නවා. මම variable එක නමක් දෙනවා. user underscore number කියලා. හොඳයි. user number කියලා variable එක නමක් දීලා මම මේක define කරනවා මේක integer එකක් කියලා. integer. මම variable එක define කරා user number කියලා. user underscore number double dot දැම්මා මේක integer එකක්. හොඳයි. මම දැන් මෙතන මොකද කරන්නේ? මම දැන් මුලින් මේ messages දෙක දාලා මම මෙතනින් ගහනවා මෙන්න මේ command එක. මොකද්ද? read එක. හොඳයි. read කියන්නේ read the input. read ln එක කරන read කරලා පල්ලෙහා line එකට යනවා. හොඳයි. ඔය දෙකෙන් එකක් මම පාවිච්චි කරන්න පුළුවන්. ඔය read ln එකක්ම දාන්න. read ln වරහන් ඇතුලේ වරහන වැහුවා semicolon දැම්මා. දැන් මේ read ln එකක් දාපු ගමන් අපෙන් input එකක් බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඒ ගන්න input එක මට assign කරන්න ඕනේ මෙන්න මේ user number කියන එකට. හොඳයි. මම මේක ඇතුලේ දානවා අර variable එකේ නම user number. ඕක තමයි variable එකේ නම. මේ දෙක match. හරි. එතකොට දැන් මෙතන read ln කියලා මම මොනවද number එක type කරන්න ඕන. ඒ type කරන එක මෙයා store කරගන්නවා මෙන්න මේ user number කියන variable එකේ. ඊට පස්සේ මම මෙහෙම කියනවා. හරි. මම මෙයාට tags කරනවා. write ln හරි. මම කියනවා thank you for your input කියලා මම පොඩි message එකක් දෙනවා. හරි. මම ඊට පස්සේ ඊට පල්ලෙහාන් ආයෙ message එකක් දානවා. write ln කියලා දාලා වරහන් ඇතුලේ your input semicolon ඇතුලේ දාන්න. හරි. your input is කියලා දාලා your in හරි ඒ මොකුත් ඕනේ නැහැ. හරි. මම කෙලින්ම variable එක out කරනවා. write ln semicolon දැම්මා. write ln ඇතුලේ මම අර variable එකේ නම දානවා. මොකද්ද? user underscore number. දැන් මේකේ මොකද වෙන්නේ බලමු. මම රන් කරන්නම් මුලින්ම. රන්. හරි. ඔන්න දැන් මෙතනින්ම නම්බර් එක ගහන්න ඕන. හරි. මම ගහනවා 500. ගහලා enter කරනවා. දැක්කද? අන්න thank you for your input කියලා වැටුණා. ඊට පස්සේ 500 ආවා. දැක්කද මොකද උනේ කියන්නේ? මුලින්ම මේ right මේ message එක එනවා hello welcome to Pascal programming. ඊට පස්සේ
today is Sunday කියලා ආවා. right ln එකක් තියෙනවා. හොඳද? අන්න ඊට පස්සේ මොකද කරේ? මම මෙතන හරිනම් මේ මෙතන මැසේජ් එකක් දෙන්න යනවා input number කියලා කියන්න ඕන. මම ඒක දැම්මේ නේද? හරි. මම ඔය මෙතන නම්බර් එකක් ගැහුවා. මේ නම්බර් එක ගැහුවට පස්සේ එයා මොකද කරන්නේ? මෙන්න මේ user number කියන variable එකට තමයි මෙන්න මේ integer කියන මේ variable එකට තමයි එයා ඒ number එක store කරගන්නේ. මම ඊට පස්සේ message එකක් දැම්මා right ln thank you for your input කියලා. අන්නේ message එක ආවා. මම ඊට පස්සේ මොකද්ද කරේ? මම මෙතන ගැහුවා right ln ඇතුලේ කෙලිම variable එක. දැන් variable එකක value එක input කරන්න ඕන නම් variable එක value එක මම output කරන්න ඕන නම් මේ කෙලින්ම variable එක දෙන්න ඕන. එතකොට මේ variable එකේ value එක තමයි එන්නේ. හොඳයි. දැන් හිතන්න ඔයාලට මේ variable එකත් එක්ක මොකක් හරි message එකක් දෙන්න ඕන කියලා. මෙන්න මේ වගේ. your මං එහෙනම් ඒ ටික ලියන quotation ඇතුලේ. You have given නෑ අපි කියමු your given number is කියලා quotation එකක් දාලා වහලා කමාවක් දාලා තමයි ඊටු variable එක දාන්නේ. හොඳයි. එතකොට මෙන්න මේ text output එක මෙතෙන්ට එනවා. variable එක මෙහෙම එනවා. හොඳයි. මම මෙතනින් තව පොඩි message එකක් දාන්නම්. right ln එකක් දාන්න. right ln quotation please input a number කියලා. එතකොට message එකක් එනවා number එක input කරන්න කියලා. හොඳයි. මම ආයෙ මේක run කරන්න. ඔන්න බලන්න. ඔන්න අපේ program එක. හොඳද? ඔන්න messages ටික ආවා. hello welcome to Basque programming. Today is Sunday. Please input a number කියලා ආවා. හරි. number එක ගහනවා. මම ගහන්න කීයද 455. enter. අන්න thank you for your input. Your given number is 455. දැක්කද? එතකොට මේ basically අපි Pascal වල input output අපි මෙහෙම තමයි manage කරන්නේ. හොඳද? ඔයාලා මෙන්න මේ ටික දැන් ලියා ගන්න ඕන. මේ Pascal එකේ code එකයි output එකයි මෙන්න මේ වගේ ලියා ගන්න. මම මේ group එකටත් දාන්නම් ඔයාලට. මොක ලියා ගන්න අපි උදේින් ඊට පස්සේ පන්තිය නවත්තමු. output එකත් පැත්තකින් ඔය වගේ box එකක් ඇදලා output එකත් ඇඳ ගන්න. හොඳයි. විභාගයට සහ අපිට තනියෙන් Pascal program ලියන්න තියෙනවා. Pascal program එකේ තියෙන ප්‍රශ්න වල හැටියට අනිවාර්යයෙන්ම program එක තනියෙන් ලියන්න පුළුවන් වෙන්න ඕන. ඒ කියන්නේ අහන්නේ එහෙමනේ program එකක් ඇතුලෙන් තමයි ප්‍රශ්න අහන්නේ. එතකොට මේ දැන් අනික මේ තියෙන සරලයි හොඳයි. දැන් ගිය අවුරුද්දේ අහලා තිබ්බේ arrays වලින්. array කියලා කියන්නේ Pascal වල අමාරුම පැත්තක්. හොඳයි. එතකොට මේ වගේ මේ සරල කෝඩ් කියන එක nothing වෙන්න ඕන. හොඳයි. ගිය අවුරුද්දේ බලන්න පේපර් එක මම පෙන්නන්නම් ඔයාලට arrays වලින් ඉඳලා ප්‍රශ්න අහලා තිබ්බේ. ඊට කලින් අවුරුද්ද. එහෙනම් අනිවාර්යයෙන් පුළුවන් වෙන්න ඕන හොඳට. හරි මේ මම එන මොන group එකකට දැම්මා. මේ පුතාලා එන ඔහොම ලියා ගන්න. මේ එන පුතේ මම ක්ලාස් එක නවත්තන්නම්. මම group එකට දැම්ම ෆොටෝ එක. ඒක බලන් ලියා ගන්න. හොඳයි මම එන අපි next week සම්මත හොඳයි. හරි.